ශ්‍රේණියේ 10 වෙනි පාඩම සැබෑ ලේඛතුකම කියන පාඩම. පොතේ අපි මේ කතාව ඉගෙන ගන්න කලින් මේ පාඩමක් ලෙස මේක රස විඳින්න කලින් ඔයගොල්ලෝ අහලා තියෙනවා නේද මේ කායින් හා ගර්ඩා කියන පුංචි ළමයි දෙන්න සීතල හිමකඳු අතරින් ගිහිල්ලා හිම රැජිනක් යාගේ හිම මාලිගාවේ නතර කරගත්ත කියන කතාව. අපි හැම කෙනෙක්ම මේ සුරංගනා කතාව අහලා තියෙනවා. ඒ වගේම අපි මේක රූපවාහිනියේ රූප මාධ්‍යෙන් දැකලා තියෙනවා. එහෙනම් පුතේ මේ වගේ කතා එකතුවක් නැත්නම් මේ වගේ කතාවන් ගැන තමයි අද අපි ඉගෙන ගන්න යන්නේ. අපි කියනවා මේ වගේ කතාවලට ප්‍රබන්ධ කතා කියලා. ප්‍රබන්ධ කතා. එහෙනම් පුතේ මෙතන ඔයගොල්ලන්ට පැහැදිලි කරලා තියෙනවා ප්‍රබන්ධ කතාවක් කියලා කියන්නේ මනා කොට වදින ලද්ද. එහෙම නැත්නම් විශේෂයෙන් ගොතා සකස් කරන ලද ලද කියන අර්ථය තමයි ප්‍රබන්ධයක් කියලා කියන්නේ. ඉන්න යම්කිසි කෙනෙක් තමුන් ගොතන ලද කතාවක් යම්කිසි කල්පිත චරිත යොදාගෙන නිර්මාණාත්මක ලෙස ඉදිරිපත් කරන කතාවක් තමයි ප්‍රබන්ධයක් කියලා කියන්නේ. ඒ වගේම ප්‍රබන්ධ කතාවක් නිර්මාණය වෙනකොට ගොඩක් වෙලාවට නිර්මාණකරුවෙක් යම් යම් මූලික સિદ્ધාන්ත කීපයක් අරගන්නවා මේ ප්‍රබන්ධ කතාව රචනා කරන්න. සමහර වෙලාවට අපි එදිනෙදා ජීවිතයේදී සිදුවන දේවල් වලින් අපි එකිනෙකා අතර කතා කරන යම් යම් පුංචි විහිළු කතා යොදාගෙන එහෙම නැත්නම් අපි නෑදෑයන් එක්ක එකතු වෙලා කුළු පඟව කරන්නා වූ කතාවන් යොදාගෙන ප්‍රබන්ධ කතා නිර්මාණය වන අතරම අපි දන්න සම්භාව්‍ය ගණයේ ලෙස සම්භාව්‍ය සාහිත්‍ය කෘති ලෙස සැලකෙන රාමායනය මහා භාරතය වැනි කතා දක්වාම මේ ප්‍රබන්ධ කතා නිර්මාණය වෙලා තියෙනවා. සාමාන්‍ය ප්‍රබන්ධයක් කියලා කියන්නේ යම්කිසි අවස්ථාවක අපි කියනු ලබන පුංචි කතාවක් පුංචි අදහසක් නිර්මාණාත්මකව රසවත්ව ඉදිරිපත් කිරීම තමයි ප්‍රබන්ධයක් කියලා කියන්නේ. ප්‍රබන්ධයක් නිර්මාණය වෙනකොට සමාජයේ ජීවත් වෙන ඇතම් චරිත අපි යොදා ගන්නවා. මේ චරිත අතර සත්ව චරිත ඒ වගේම තමයි කල්පිත සත්ව චරිත. කල්පිත සත්ව චරිත කියලා කියන්නේ පුතේ මෙලව ජීවත් නොවන සත්ව චරිත. ඔබලා දන්නවා මේ සුරංගනා කතාවල ඉන්නවා දිය කිඳුරියෝ ඒ වගේම තමයි හිම කුමාරි මේ වගේ චරිත කල්පිත චරිත. මනසින් මවාගත්ත නිර්මාණාත්මක චරිත යොදාගෙනම ගෙතුම් කතාවලට තමයි මේ ප්‍රබන්ධ කතා කියලා කියන්නේ. හැබැයි මේ ප්‍රබන්ධ කතාවක් කතාකරුවෙක් දක්ෂ ලේඛකයෙක් රචනා කරනකොට ඒකේ තියෙන සුවිශේෂත්වය තමයි නිර්මාණාත්මක ලෙස සත්‍යයි පිළිගන්න පුළුවන් විශ්වාසය මේ කතාව තුළ ගොඩනගෙන්න ඕනේ. අපි කතාව කියවනකොට මේ ඇත්තටම මේ පරිසරය තුළ මම ජීවත් වුණා නම් නැත්නම් ඇත්තටම මේ චරිතය මම වුණා නම් කොහොමද කියන හැඟීමත් එක්ක තමයි මේ කතා කරුවා මේක සත්‍ය ලෙස විශ්වාස කරන්න පුළුවන් සිදුවීම් ධාරාවක් එක්ක නිර්මාණය කරනකොට ඒක සාර්ථක ප්‍රබන්ධ රචනයක් බවට පත් වෙනවා. ඊළඟට ඔයගලන්ට දකින්න ලැබෙනවා පුතේ ප්‍රබන්ධ කතාවක දකින්න පුළුවන් ලක්ෂණ මොනවද කියලා. පළවෙනි එක තමයි කියවන්නා තුල රසයක් ජනනය වන පරිදි සිය කතාව ගෙත්තම් කරයි. රචකයාගේ තියෙන ප්‍රබලත්වය තමයි කියවන්නා තුල කතා රසයක් ගොඩනගෙන්න ඕනේ. මේ කතා රසය ගොඩනගෙන ආකාරයට කතාව ගෙත්තම් කරන්න ඕනේ. කතාව ගෙත්තම් කරනවා කියලා කියන්නේ මේ කතාව මනාකොට බැඳලා අපේ හිත ඇද බැඳගෙන තබා ගන්න පුළුවන් මට්ටමට කතාව නිර්මාණාත්මකව ඉදිරිපත් වෙන්න ඕනේ. අනිත් එක තමයි උචිත බස්වහර භාවිතය. අවස්ථාවට ගැලපෙන කතා සංසිද්ධියට ගැලපෙන උචිත බස්වහර භාවිතය, ඒ වගේම භාෂා අලංකාර යෙදුම් භාවිතය, කතා රසය වැඩි වෙන ආකාරයට චරිත නිරූපණය. අර අපි ඉස්සෙල්ලා කතා කරේ කල්පිත සත්ව චරිත කියලා කියන්නේ ගොඩක් වෙලාවට මේ ප්‍රබන්ධ කතා රස විඳින්න පුංචි දරුවෝ හරිම ආස කරනවා. දරුවෝ විතරක් නෙවෙයි වැඩිහිටි අපිත් ඇතැම් කතා දකින්නකොට බලන් ඉන්න ආස හිතෙන. ඇයි ඒ චරිත අපි තුළ ජීවත් වෙනවා වගේ දැනෙන හැඟීම නිසා. ඒ වගේම තමයි අවස්ථාව සිදුවීම් ඇතුළත් වර්ණනා අවසාන කාරණේ තමයි කතාව අවසානයේ පාඨකයාට උපදේශයක් හෝ සැලුණු ජීවිත ආදර්ශයක් ලබා දෙන්න. මේ ප්‍රබන්ධ කතාවක මූලික අරමුණ ඒක තමයි. මේ කතාව මනාකොට බඳින ගෙතු කතාවක් වුණාට ඒ ගොතපු කතාව ඔස්සේ ජීවිතයක ගත හැකි ආදර්ශ තිබෙනවා නම් ඒ පූර්වාදර්ශයන් ලබා ගැනීම තමයි ප්‍රබන්ධයක මූලික ලක්ෂණ බවට පත් වෙනවා. එහෙනම් පුතේ අපි ඉගෙන ගන්න යන මේ කතාවේ කතුවරයා තමයි මේ සැබෑ ලේඛකකම කියන පාඩමේ කතුවරයා තමයි ඔබ
ඔයගලන්ට මේ ඡායාරූපයෙන් දැක්වලා තියෙන හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් මහතා. මෙතුමාගේ ජීවන චරිතය දකින්න පුළුවන් කරුණු කාරණා කිහිපයකුත් ඉදිරිපත් කරලා තියෙනවා. මෙතුමා 1805 ඩෙන්මාර්කයේ ඔඩෙන්ස් නගරයේ උපත ලැබලා තියෙනවා. ඒ වගේම තමයි මේ හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් මහතා කියලා කියන්නේ සුරගෙන කතාකරණියේ එහෙම නැත්නම් සුරගෙන කතාලුවේ පියා ලෙස මෙතුමාව හඳුන්වලා තියෙනවා. අපි ඉගෙන ගන්න යන සැබෑ ලෙන්ගතුකම පාඩම එතුමාගේ නයිටින්ගේල් කතාව ඇසුරෙන් නිර්මාණය කරලා තියෙනවා. එහෙනම් දරුවනේ පැහැදිලි වෙනවා හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් කියලා කියන්නේ අපේ කතා ලෝකයේ දරුවන්ගේ සුරංගනා ලෝකයේ තියෙන වීර චරිතයක් වෙලා තියෙනවා. මෙතුමාගේ කතා රස විඳින අතර අපි දැකලා තියෙනවා පුංචි දියකිඳුරිය, අවලස්සන තාරපැටිය, හිමරජන, නයිටින්ගේල් කතා වැනි ජනප්‍රිය කතා අදට ලෝකුරා ජනප්‍රිය වෙමින් ළමා සාහිත්‍ය අතර ළමයින් අතර ඇඳ බැඳගත් කෘති බවට පත් වෙලා තියෙනවා. එනම් පුතේ අපි ඉගෙන ගන්න යනවා අපේ පාඩම හැමෝම මාත් එක්ක ඔයගලගේ පෙළ පොතේ තියෙන 10 වෙනි පාඩම සැබෑ ලෙන්ගතුකම පාඩමට පොත පෙරලගෙන මේ උගන්වන මේ වචනෙන් වචන කියලා දෙන අදහස ඒ වගේම මේ චරිතත් එක්ක ජීවත් වෙන මේ චරිත වලින් අපිට මොනවද කියන්නේ කියන එක ගැන අපි අවබෝධයක් ලබා ගමු. ඉතා ඈත කාලයේදී චීනයේ අගනා පාෂාණයෙන් තැනූ දැකුම්කලි මාලිගාවක තේජෝ බල පරාක්‍රමයෙන් යුතු අධිරාජ්‍යයක් වාසය කළේ. පුතේ මේ කතාව පටන් ගන්නකොට කියනවා මේක චීන අධිරාජ්‍ය හා සම්බන්ධ කතාවක්. තේජෝ බල පරාක්‍රමය. තේජෝ බල පරාක්‍රමය කියන්නේ මහත් බලයෙන් යුක්ත මාලිගාවක අධිරාජ්‍යයක් වාසය කළා. මාලිගාව වටා නන් පැහැයෙන් යුත් සුවඳ මලින් පිරි රුක් සහිත වනෝද්‍යානයක් විය. මේ මාලිගාව වටේට නන් පැහැ නොයේ පැහැයෙන් යුත් සුවඳ මලින් පිරි වනෝද්‍යානයක් තිබුණා. එහි ඇති රිදී සියලු එල්ලන ලද මල් වලින් නැගෙන කින්කිණි නාදයේද ඒවායේ සුන්දරත්වයේද දුටු දුටුවන්ගේ සිත බැඳ ගැනීමට සමත් විය. අපි අර කතාව ඉගෙන ගන්නකොට කතා ලක්ෂණ ගැන කතා කරනකොට කිව්වා නිර්මාණාත්මක පරිසර වර්ණනා ඉදිරිපත් කරන්න මේ ප්‍රබන්ධ තුළ දකින්න ලැබෙන ලක්ෂණයක් කියලා. එහෙනම් මේ වනෝද්‍යානයේ සුන්දර මල් වලින් පිරලා තිබුණා. ඒ වගේම තමයි මේ හැම මල් පඳුරක් අතරම පුංචි රිදී පාට සීනුවක් හරි කරලා තිබුණා කියලා, සවි කරලා තිබුණා කියලා සඳහන් වෙනවා. මොකද ඈතින් හමන සිසිල් සුළඟ මේ සීනු වල වැදෙනකොට නැගින කින්කිණි නාදය නිසා මේ මුළු මාලිගය අගටම මහත් වූ චිත්තාකර්ෂණීය ස්වභාවයක් දකින්න ලැබුණා. අන්න කතාකරුවා නිර්මාණාත්මක භාෂාත්මක යෙදුම් යොදාගෙන අපේ කතාව මුල ඉඳලා කතාව තුළ අපි තියාගන්න දරන උත්සාහය. උද්‍යානයේ සිට සයුරු ඉමතෙක් විහිදුණු මහ වනයේකි. එහි ලස්සනට සින්දු කියන කිරිල්ලියක් වූවාය. ඇගේ කම්කරු ගායනය කෙතරම් දැයි කිව්වොත් වැඩපළ අධික වූ දුප්පත් මසුන් මරන්නෝද ඒ ගායනයෙන් අමන්දානන්දයට පත් වූහ. මේ උද්‍යානය තුළ තියෙන විශේෂත්වය තමයි මේ උද්‍යානයේ පසුපසින් පිහිටලා තියෙන වනයේ ලස්සන සින්දු කියන පුංචි කිරිල්ලියක් ඉඳලා තියෙනවා. ඇගේ කම්කරු ගායනය, කම්කරු කියලා කියන්නේ කනට ප්‍රිය උපදවන ගායනය කොයිතරම් මිහිරිද කියනවනම් වැඩ අධික වැඩ කරන්නා වූ මසුන් මැරීම ජීවන වෘත්තිය කරගෙන ඉන්න මේ චීන රාජ්‍ය තුල මේ වෙහෙස වෙන්නා වූ මසුන් මරන්නෝ පවා අමන්දානන්දයට පුදුම සතුටකටපත් වෙන්න ගන්නවා මේ පුංචි කිරිල්ලියගේ ගීත හඬ ඇහෙනකොට. සෑම රටකින්ම පැමිණි සංචාරකයෝ අධිරාජ්‍යයේ ප්‍රෞಢ මාලිගයක් මලින් පිරි උද්‍යානයක් නරඹා ඒවායේ සුන්දරත්වය අගය කළහ. ඉහිත් පුංචි කිරිල්ලියගේ ගායනය ඇසූ කල්හි අන් සියල්ලටම වඩා එය අතිශයින් මිහිරි බව ඔහු ප්‍රත්‍යක්ෂයෙන් දත්හ. අධිරාජ්‍යයේ මාලිගාවක් උද්‍යානයක් පුංචි කිරිල්ලියගේ මధుර ගායනයක් අලලා බොහෝ ප්‍රබන්ධ පළවිය. මේ ප්‍රබන්ධයක් අධිරාජ්‍ය අතටද පත්විය. දැන් මේ මාලිගාවේ ප්‍රෞಢත්වය කියලා කියන්නේ මේ අධිරාජ්‍යයේ තියෙන ගැඹීර ස්වභාවය නිසා ඒ වගේම මේ ගැඹීර මාලිගය නිසා හැම රටවල් අතරම මේ මාලිගය ප්‍රසිද්ධ වෙලා තිබුණා. එතන කියනවා අතිශයින් මිහිරි බව ඔහු ප්‍රත්‍යක්ෂයෙන් දත්ත. ඒ වගේම තමයි පුංචි කිරිල්ලියගේ ගායනය අතිශයින් මිහිරි බව ප්‍රත්‍යක්ෂයෙන් කියලා කියන්නේ හැමෝම අනිවාර්යෙන් දැනගත්තා මේ මිහිරි බව නිසා මේක හරියට ප්‍රසිද්ධයට පත්වෙච්ච අධිරාජ්‍යයක් බව. ඒ වගේම තමයි පුංචි කිරිල්ලියගේ ගායනය, ඒ වගේම තමයි මේ ස්වභාවය, මේ පරිසරය ගැන නිර්මාණාත්මකව පළ කරපු ප්‍රබන්ධ බොහෝ ගණනක් මේ
ප්‍රදේශය තුළ නැත්නම් කීක රටවල් තුළ දකින්න ලැබුණා. තම උද්‍යානයේ සින්දු කියන පුංචි කිරිල්ලියක් වසන බැව් එමගින් දැනගත් අධිරාජයා බෙහෙවින් විස්මයට පත්ව රාජ සභාව කැඳවීය. මේ පොත්වල සින්දු කියන අරුම පුදුම කිරිල්ලියා මගේ රාජධානියේ සිටින බව ලියා තිබෙනවා. මට මේ වෙනතුරු ඒ වගක් නොකීවේ ඇයි? ඔහු විමසා සිටියද. මේ අධිරාජ්‍ය දවසක් අර අතට ලැබිච්ච පොත හම්බුණාට පස්සේ ආ රාජ සභාව කැඳවලා අහනවා ඇයි මට මේ වගේ තොරතුරක් කිව්වේ නැත්තේ? මේ අධිරාජ්‍ය තුල මේ වගේ සින්දු කියන කිරිල්ලියක් හොයලා ඉන්නවා මට වහාම මේ කිරිල්ලිය හොයලා දෙන්න කියලා අධිරාජ්‍යවරයා අණ කරන්න ගන්නවා. පුතේ ඔන්න අපිට කතා කරනවා උන්ච කුතුහලයක් දෙන්න උත්සාහ කරනවා. සංවාදාත්මක භාෂාත්මක යෙදුම් දැන් මෙතනින් එහාට කතාව තුළ නිර්මාණය වෙනවා. අධිරාජාණනි අප දැන සිටියේ නැහැ එබඳු කිරිල්ලියක් ගැන. ඔහු ගරුසරව කියා සිටියද අනික පොත්පත්වල තියෙන හැම දෙයක්ම ඇත්ත විය නොහැකි. අධිරාජාණනි ඔහු තවදුරටත් පැවසුවා. නෑ එහෙම වෙන්න බෑ. මේ ජපානයේ අධිරාජයාගේ පොතක්. එහි තොරතුරු අසත්‍ය විය නොහැකි. එම අරුම පුදුම කිරිල්ලිය අධිරාජ අද සන්ධ්‍යාවට පෙර මා හමුවට පමුණවන්න. එසේ නොවුනහොත් ඔබ හැම දෙන ඇතුන් ලවා පාගවා මරණයට පත් කරනු ඇති. අධිරාජයා නියෝග කළේය. මෙන්න පුතේ කතාවේ අර තියෙන සජීවී භාෂාත්මක යෙදුම. ඒ කියන්නේ සංවාද ප්‍රාණයක් තියෙනවා. සජීවී ජීවාකාරයෙන් අපිට දැනෙන්න ගන්නවා අධිරාජ්‍යවරයා රාජ සභාවට මේ වගේ අනකිරීමක් කරන්න නැති කියලා. ඒ වගේම තමයි කතාව තුළින් අපිට ඉස්මතු වෙනවා අධිරාජ්‍යයේ පාලන ක්‍රමය කොහොමද කියලා. තමුතුම නදේ ලැබුණේ නැත්නම් ඇතුන් ළමා ඕන්න මරණයට පත් කරනවා කියලා ප්‍රකාශ කරනවා. කතා රසය වැඩි වෙන ආකාරයට දැන් චරිත නිරූපණය වෙලා තියෙනවා. අධිරාජ්‍ය කියන චරිතය දැන් මෙතන ප්‍රබලව කතාව තුළ ඉස්මතු වෙලා දකින්න ලැබෙනවා. රජු ඇතුළු මුළු රාජ සභාවම කලබලයට පත් වූහ. මාලිගාවේ අස්සක් මුල්ලක් නැවසෙව්වත් කුංචි කිරිල්ලිය ගැන දන්නා කිසිවෙක් ඔවුන්ට හමු නොවිය. අන්තිමේදී මාලිගාවේ මුළුතැන් ගේ සිටි මෙහෙකාර දැරියක් ඔවුන්ට හමු විය. මම දන්නවා ලස්සන සින්දු කියන කිරිල්ලිය ඉන්න තැන. ලෙඩ වෙලා ඉන්න මගේ දුප්පත් අම්මා බැලීමට මාලිගාවෙන් අවසර අරගෙන වනපෙතට ගොස් ඇය බලා ආපසු එන විට මහන්සියට කැලෑවේ ගිමන් හරිද්දී මම ඇයගේ ගායනය අහගෙන ඉන්නවා. ඒ ගායනය හරිම මිහිරි. දැන් මේ කතාව තුළ අපිට පුංචි දැරියක් හම්බ වෙනවා. මේ මාලිගාවේ මෙහෙකාර සේවය කරන පුංචි දැරියක්. ඇයගෙන් අහනවා විස්තර. මේ විදිහට කෙනෙක් හිටියද මේ වගේ කෙනෙක් ගැන දන්නවද? ඉතින් මේ පුංචි දැරිය උත්තර දෙනවා. "ඔව් මම මේ වගේ කෙනෙක් ගැන තොරතුරක් දන්නවා." දරුවෝ කියලා කියන්නේ ඇත්ත කියන. ඒ කියන්නේ හැම වෙලාවෙම සත්‍ය ප්‍රකාශ කරන කණ්ඩායමක්. ඒ නිසා දරුවෙකුගේ ස්වභාවයන්, දරුවෙකුගේ චරිත ස්වභාවයන් කොයි වගේද කියන එකත් අපිට කතා කරුවා මේ විදිහට ප්‍රකාශ කරනවා. පුංචි දැරිය ඔබ අපට සිටින තැනක් පෙන්වන්න. මුළුතැන්ගේ හොඳ තනතුරක් සමග අධිරාජ්‍ය ආහාර ගන්නා හැටි බලන්නත් අපි ඔබව එක්කන් යන්නම්. ඔවුන්ගේ ඉල්ලීමට ඔය කිඳු වූවාය. සින්දු කියන පුංචි කිරිල්ලිය සොයා වනපෙතට යන ගමනට රාජ සභාවේ බොහෝ දෙනෙක් ඇය පසුපස ගමන් කළහ. විවිධ සතුන්ගේ රාව ප්‍රතිරාව මැදින් උද්‍යානයේද වනපෙතද හරහා යන ඔවුන්ට දැවැන්ත ගසක ඇගලක සිටින පුංචි කිරිල්ලිය දැක ගැනීමට ලැබිලා. එහෙනම් මේ උද්‍යානයේ මෙහාට තියෙන දැවැන්ත ගසක කියලා කියන්නේ දැවැන්ත ගස් තියෙන්නේ මහ විශාල වනාන්තරවල. ඉතින් මේ දැවැන්ත ගසක läග සිටින පුංචි කිරිල්ලිය අර පුංචි දරුවගේ මාර්ගයෙන් දැක ගන්න ලැබෙනවා. දැරියගේ ඉල්ලීමේ පුංචි කිරිල්ලිය නැගූ නාදය සියල්ලන්ගේම දෙසවනෙහි මී විදු හෙලන්නාක් මෙන් විය. එම මිහිරි නාදය අධිරාජ්‍ය ඉදිරියේ පවත්වන ලෙස ඔහු බැගෑපත් වූ. දැන් මෙතන කතා පුතේ අපිට වෙනත් ආකාරයකට කතෝරය අරගෙන යනවා. මෙතන භාෂා අලංකාරයට ලස්සන උපමාවක් යොදාගෙන තියෙනවා. මේ පුංචි කිරිල්ලියගේ නාදය දෙසවනෙහි මී බිදු හෙලන්නාක් මෙන් විය. කොයිතරම් කනට ප්‍රිය උපදවනවද? කොයිතරම් කනට මිහිරි හඬක්ද මේ පුංචි කිරිල්ලිය ගායනා කරේ. ඉතින් මේ පුංචි කිරිල්ලිය දැන් මේ විදියට උත්තර දෙනවා. මගේ ගායනය වඩා මිහිරි වන්නේ මේ සුන්දර හරිත වනපෙත තුලයි. ඈ කියා සිටියාය. එහෙත් අවසානයේ ඔවුන්ගේ ආයාචනයට එකඟ වූවාය. එහෙනම් පුතේ පැහැදිලි වෙනවා කිරිල්ලිය අපේ ජීවිතයට පුංචි උපදේශයක් ලබා දෙනවා. මොකද්ද කියන්නේ? මේ කිරිල්ලිය කියන මාව අයිති වෙන්නේ පරිසරයට. මේ ස්වභාව ධර්මයට. එහෙනම් මේ ස්වභාව ධර්මයට අයිති මගේ
සුන්දරත්වය හා මගේ ගායනය එන්නේ මේ හරිත මේ කොළපාට වනාන්තරය තුල ඉඳලා විතරයි. නමුත් මේ පුංචි දැරියගේ ඉල්ලීමත් මේ රාජ සභාවේ ඉල්ලීමත් නිසා ඇය කැමති වෙනවා අධිරාජ්‍ය හමු වෙන්න. පුංචි කිරිල්ලියගේ ආගමනය කියන්නේ පැමිණීම අපේක්ෂාවෙන් මාලිගාව අත්‍යුත්කර්ෂවත් ලෙස සලසා තිබිනි. අත්‍යුත්කර්ෂවත් ලෙස කියන්නේ ඉතාම උත්සවශ්‍රීයෙන් සලසලා තිබුණා. දහස් ගණන් ප්‍රදීපයන්ගේ ආලෝකයෙන් රාජමන්දිරය දීප්තිමත් විය. නම් පැහැයෙන් යුතු සුන්දර මල්වල එල්ලෙන ලද පුංචි සීනු නාද දෙමින් පැවතිනි. සුවිශාල ශාලාව මැදේ සවිකරන ලද රන්මුවා අත්තා පුංචි කිරිල්ලිය සඳහාම වෙන්වී. එනම් පුතේ පැහැදිලි වෙනවා. පුංචි කිරිල්ලිය සඳහාම ස්ථානයක් වෙන්නුණා නම් අධිරාජ්‍යවරයාගේ අරමුණ තමයි දැන් පුංචි කිරිල්ලිය මාලිගාවේ නවත්ත ගැනීම. මුළු රාජ සභාවම ඔවුන්ට හිමි විසිතුරු ඇඳුමින් සැරසී පැමිණ සිටියහ. කුඩා මෙහෙකාරියට දොර ළඟ රැඳී ඉන්නට අවසර ලැබිනි. සියල්ලන්ගේම අවධානය යොමු වූයේ අලුපැහැ පුංචි කිරිල්ලිය වෙතය. අධිරාජ්‍යගේ ඇරයුමේ පුංචි කිරිල්ලිය නැගූ මිහිරි ගී සරින් හැම දෙනාගේම හදවත් මුසපත් විය. මුසපත් වුණා කියලා කියන්නේ සතුටින් පිරෙන්න ගත්තා. ඇගේ ගී නද දැඩි හදවතක් ඇති අධිරාජයාගේ දෙනතට කඳුළු නැංවීමට සමත් විය. වෙනදරුවනේ අපිට මෙතන කතා කරනවා මේ අධිරාජ්‍යය කියලා කියන්නේ දැඩි හදවතක් තියෙන චරිතයක්. එහෙනම් ඒ චරිතය මෙලෙක් වෙලා ඔහුගේ දැස් වලින් කඳුළු වෙන්න තරම් පුංචි කිරිල්ලියගේ ගායනය හරිම මිහිරි වෙන්න ගන්නවා. එහෙනම් හදවත කම්පා කළ හැකි ගායනය ඇගේ හඬින් නිකුත් වෙන්න ගන්නවා. සජීවාකාරයෙන් චරිත නිරූපණය කියන්නේ මේකයි දරුවනේ. දැන් අපිට දැනෙන්න ගන්නවා මේ ස්ථානයේ චරිත තුල ජීවත් වෙනවනම් මේ කිරිල්ලියගේ ගායනය නිසා කොයි වගේ දෙයක්ද කොයි වගේ හැඟීමක්ද අධිරාජ්‍යවරයා තුල සිද්ධ වෙන්න ඇත්තේ කියලා. අධිරාජ්‍යයේ ගීනදින් කොතරම් සතුටු වේදයක් පුංචි කිරිල්ලියගේ ගෙලවට රත්තරන් පටියක් පළදවන්නට ඔහු නියෝග කළේය. ඇය වෙත ගෞරවයද ස්තුතියද පළකොට තෑගි දෙන්නට සූදානම් විය. මම දැක්ක අධිරාජයාගේ දැස්වලට කඳුළු උනනවා. එය මා ළඟ උසස්ම ත්‍යාගයයි. මෙසේ කී පුංචි කිරිල්ලිය නැවතත් වඩා ගීතාත්මකව ගැයුවාය. මේ පුංචි කිරිල්ලිය තමයි දරුවනේ මේ කතාවේ අපිට ජීවිත ආදර්ශයන් සපයන චරිතය බවට පත් වෙලා තියෙන්නේ. දැන් අධිරාජ්‍යවරයා යා වෙනුවෙන්ම ස්ථානයක් සූදානම් කරනවා. ඒ වගේම යාගේ බෙල්ලට රත්තරන් පටියක් පළඳවනවා, ගෞරවය ලබා දෙනවා, ස්තුතිය ලබා දෙනවා. හැබැයි මේ පුංචි කිරිල්ලිය කියනවා මට මේ කිසිම දෙයක වටිනාකමක් දැනෙන්නේ නැහැ. මම වටිනවා කියලා මම ලැබපු උසස්ම තෑග්ග තමයි අධිරාජ්‍යවරයාගේ ඇස් වලින් හඳුනක් වැටිච්ච එක. එතකොට මේ කිරිල්ලිය හිතන්න ගන්නවා මගේ ගායනය හඬ නිසා තමයි මේ අධිරාජ්‍යවරයාගේ හදවත කම්පා වෙන්න ගත්තේ. ඒ තෑග්ග, ඒ ඇස් වලින් වැටුණු පුංචි කඳුළු බිඳුව මට ලොකු ශක්තියක් වුණා කියලා හිතාගෙන ඇය නැවතත් වඩා ගීතාත්මක ලෙස ඇගේ ගායනය ඉදිරිපත් කරන්න ගන්නවා. ඇගේ පැමිණීම මුළු රාජ සභාවම ප්‍රබෝධවත් කළේය. ඇය වෙනුවෙන්ම කූඩුවක් තැනෙන සාතු සප්පායම් කිරීමට සේවකයෝ ඇය වෙනුවෙන් නිල කරන ලදහ. මුළු නගරයම ඇගේ ගායනයේ සන්තුෂ්ටියට පත් වූහ. ඇගේ පැමිණීම නිසා රාජ සභාවේ දැන් තිබු ස්වභාවය වෙනස් ආකාරයකට පත් වෙන්න ගන්නවා. ඒ වගේම තමයි මේ හැම අවස්ථාවකම ඇයව කොටු කරලා තමයි රාජමාලිගාවේ තියාගන්න උත්සාහ කරන්නේ. ඇයව කොටුවක් තුළ රාමුවක් තුළ කොටු කරලා ඇගේ ගීත අහන්න තමයි දැන් මේ අධිරාජ්‍යවරයාගේ සූදානම. එක දිනක් අධිරාජයා වෙත නයිටින්ගේල් නම ලියූ පාර්සලයක් ලැබින. තම කිරිල්ලිය ගැන ලියූ අලුත් පොතක් යයි සිතා ඒ විවෘත කළ අධිරාජයාට දක්නට ලැබුණේ සජීවී රූපාකාරයෙන් පෙනෙනසේ නිමවන ලද කෘත්‍රිම නයිටින්ගේල් කිරිල්ලියකි. ඒ වයින්පල විගසන කෘත්‍රිම කිරිල්ලිය සැබෑ කිරිල්ලියසේ ගායනා කළාය. ගීන දැසු සියල්ලෝම මහත්සේ ප්‍රමෝදයට පත්විය. මෙන්න පුතේ පැහැදිලි කරනවා දැන් මේ කතාව තුළ ඉන්න ප්‍රධාන චරිතයක් වෙලා ඉන්න පුංචි කිරිල්ලිය ඇගේ ගායනය හැමදාම සිද්ධ වෙන අතර දවසක් නොහිතපු ආකාරයෙන් තෑගි පාර්සලයක් ලැබෙනවා. මේ තෑගි පාර්සලේ ඉන්නේ කෘත්‍රිම නයිටින්ගේල් කිරිල්ලියක්. ඒ කියන්නේ වයින් කරාම හැම වෙලාවකම සින්දු කියන කෘත්‍රිම කිරිල්ලියක් අධිරාජ්‍යවරයාට තෑගි ලෙස ලැබෙනවා. කෘත්‍රිම කිරිල්ලිය කෙමෙන් වඩා ජනප්‍රිය වූවාය. ඇගේ ගායනය නැවත නැවතත් අසන්නට හැකිවීම ඊට හේතුවක් විය. සැබෑ කිරිල්ලිය මෙන් නොව 20-30 වරක් වූ එක දිගට ගැව්වාය. සැබෑ කිරිල්ලිය වෙත අවධානය හීන විය. ඇය නැවතත් වනබෙත කරා පියාසර කළාය. මෙන්න කතාවේ අපිට පේනවා අලුතෙන් දෙයක් පැමිණීම නිසා අර මෙච්චර කල් මාලිගාව සතුටු කරපු පුංචි
කරන්නේ තමුන්ට මේ ස්ථානයේ උචිත නෑ කියලා හිතලා පුංචි කිරිල්ලිය තීරණයක් අරගෙන ආයෙත් තමුන් හිටපු පරිසරයට යන්න ගන්නවා. ඇගේ පලාගේ යෑම ගැන ඇසූ සියලුම රාජසභිකයෝ ඇයට ගුණමකු සතෙකු ලෙස පවසමින් ඇයට දොස් නැගුවාය. මිනිස්සු දැක්ක මේක වෙනත් ආකාරයකට දරුණේ. මිනිස්සු කියන්න ගත්තා මේ කිරිල්ලිය හරිම කෘතගුණ දක්නේ නෑ. නැත්තම් ගුණමකු සත්වයෙක් කියලා. මොකද මෙච්චර දේවල් ලබා දීලත් මාලිගේ ඇය මාලිගාව දාලා ගියා කියලා ප්‍රකාශ කරා. එතකොට කෘත්‍රිම කිරිල්ලිය මාලිගාවේ සැබෑ නයිටින්ගේල් දුවාය. රාජ සභාවේ සංගීතඥයා ඇගේ හැකියාව හුවා දැක්විය. ඔහු ඇගේ හැකියාව ගැන වර්ණනාත්මකව පොත් ලිවීය. උදහසට ලක්වා පාගා දමනු ලැබ මරණයට පත්වීමට විය බොහෝ දෙනා ඒවා කියූ බව ඇඟවූහ. කෘත්‍රිම කිරිල්ලිය බෙහෙවින් ජනප්‍රිය වූවාය. ඇතැම්හු ඇගේ හඬ අනුකරණය කරහ. දැන් මේක පෙන්වුම් කරන්න පුතේ මේ කෘත්‍රිම කිරිල්ලිය කොයිතරම් ජනප්‍රිය වුණාද? මේ කෘත්‍රිම නයිටින්ගේල් කිරිල්ලිය මුළු රාජ සභාවමත් මුළු චීන අධිරාජ්‍ය පුරාමත් ජනප්‍රිය චරිතයක් බවට පත් වෙන්න ගත්තා. නමුත් මේ කතාව මේ විදිහට යනකොට නොහිතපු ආකාරයකට කතාකරුවා අපිව නොහිතපු පැත්තකට කතාව අරගෙන යනවා. එක සැද්දාවක් අධිරාජයා සිය අනර්ග යහනෙහි ඒ කියන්නේ එතුමාගේ රාජකීය ශ්‍රී යහනෙහි වැතිර සිටිද්දී වාදනය වෙමින් පැවති කෘත්‍රිම නයිටින්ගේල්ගේ ගීතය හිටි හැටියේ නතර විය. යන්ත්‍රය කැඩී බිඳී ගියේය. රජු වහා නැගිට ඔරලෝසු සාදන්නා ලවා පිළිවෙලට සකස් කළුවා ඒ සම්පූර්ණයෙන් යථා තත්වයටපත් නොවිය. එහි ක්‍රියාකාරීත්වය බෙහෙවින් හීන විය. බලාපොරොත්තු නොවූ ආකාරයට මේ කෘත්‍රිම නයිටින්ගේල් කිරිල්ලිය ක්‍රියාවිරහිත වෙන්න ගන්නවා. අවුරුදු 5ක් පමණ ගත විය. අධිරාජ්‍යා ලෙඩ ඇඳට වන්නේය. ඔහු සම්පූර්ණයෙන් සුදු මැලි විය. මුළු රාජ සභාවම අධිරාජ්‍යා මලායයි සිටූහ. සයනාගාරයේ ජනෙල් පියන් විවෘතව තිබිණි. ඒ අසලු කෘත්‍රිම කිරිල්ලිය මතින් සඳ එළිය ගලා ආවේය. සයනාගාරය කියලා හඳුන්වන්නේ පුතේ නිදි යහනේ ජනෙල් විවෘත කරලා දැන් මේ අධිරාජ්‍යයා ටිකෙන් ටික කාලයත් එක්කම වියපත් වෙන්න ගන්නවා. ඒ වගේම තමයි ඔහුට තමුන්ට දැනෙන හිතට දැනෙන වේදනාවක් නිසා ඔහු ශාරීරිකව දුර්වල වෙන්න ගන්නවා. ඔහුගේ මරණයේ සෙවණැලි දැන් අධිරාජ්‍යවරයාට මොහොතින් මොහොත පෙනෙන්න ගන්නවා. මරණාසන්න වූ අධිරාජ්‍යයාගේ සිත තුළට ඔහු කළ හොඳ නරක ක්‍රියා භූත විසින් පෙනෙන්නට විය. ඔහු කෑ ගැසුවේය. පුංචි රන් කිරිල්ලිය ගායනා කරන්න මම ඔබේ ගෙලී රන් පළදනාවක් පවා පැළඳුවෙමි. ගයන්න සැබෑ කිරිල්ලියගේ තැනගත් කෘත්‍රිම කිරිල්ලිය නිහඬය. ඇගෙන් කිසිදු ගැයුමක් පිට නොවිය. ඔහුගේ ආයාචනය නිෂ්ඵල විය. මරණයේ සෙවණැලි අධිරාජයාගේ සිරුර වැළඳ ගනිමින් තිබිණි. ඇඟපත සිසිල්ව ගියේය. අන්න කතා කරුවා යොදාගෙන තියෙන භාෂා උපක්‍රම අපිට මේ අධිරාජ්‍යවරයාගේ මරණය කොයිතරම් තදින් දැනුණද, ඔහුට මේ අන්තිම මොහොත තුළ මරණයේ ස්වභාවය කොයි වගේද කියන්න කතා කරුවා මෙහෙම කියනවා. මරණයේ සෙවණැලි අධිරාජයාගේ සිරුර වැළඳ ගනිමින්. මරණයේ සෙවණැල්ල කොයි වගේද? ඒක අධිරාජ්‍යවරයාගේ ශරීරය වැළඳ ගන්න නැත්නම් ඒ අධිරාජ්‍යයාගේ ශරීරය තුරුන් කරගන්න ස්වභාවයකට ඇවිල්ලා තිබුණා. විවරු ජනෙල් කවුළු තුලින් මිහිරි සංගීත රාවයක් ඇසෙන්නට විය. ඒ මියුරු හඬ අසලෝ අත්තක වසා සිටි සැබෑ නයිටින්ගේල් කිරිල්ලියකගේය. ඒ ගායනය ඇසෙත්ම අධිරාජ්‍යයා හමුවේ වූ මරණයේ වියකඩු සෙවණැලි අහව ගියේය. ලේ ගමන ප්‍රකෘතිමත් විය. ජීවත් වීමේ ආශාව ඔහු තුළ යළිත් දැන්විනි. යම් මොහොතක අපේක්ෂා නොකළ මොහොතක අර පුංචි කිරිල්ලියගේ ගායනය මේ ස්ථානය තුළ ඇහෙන්න ගන්නවා. පුංචි නයිටින්ගේල් බොහෝම ස්තුතියි. මා වරක් ඔබ මගේ රාජධානියෙන් පිටමං කළා. ඒත් ඔබ මාව පිටමං කළේ නැහැ. ඔබ තවමත් මා සමග ඉන්නවා. ඔබේ මිහිරි ගීත රාවයෙන් මරණය මා වෙතින් පලා ගියා. මා ඔබට කෙසේ ප්‍රතිඋපකාර කරන්නද? අධිරාජ්‍යයා මිමිනිය. දැන් අධිරාජ්‍යයා මහා හයෙන් කෑ ගැහුවේ නැහැ. අධිරාජ්‍යයා මේ පුංචි නයිටින්ගේල්ට කියනවා "ඔයාට බොහොම ස්තුතියි. මම මාලිගාවෙන් ඔබව අයින් කරත් එළියට දැම්මත් ඔබ මාව අත්හැරියේ නැහැ. මම ඔබට කොහොමද ප්‍රතිඋපකාර නැවත උපකාර කරන්න කියලා හඳුනන අධිරාජ්‍යවරයාගේ පසුතැවිලි වීමේ හදවත කතා කරුවා අපිට මෙතන ප්‍රකාශ කරනවා. ඔබ දැනටමත් මට ප්‍රතිඋපකාර කර අවසන්. මම ගෙයූ පළමු දිනේදීම ඔබේ ඇස්වලට ගැලූ කඳුළු මට හොඳට මතකයි. මට අමතක නැහැ. දැන් නිදන්න, සුවපත් වෙන්න. මා ඔබට නැවතත් ගයන්නම්. පුංචි කිරිල්ලිය කියනවා මේ විදිහට දරුවනේ මේ කතාවේ කියන අර
ජීවිතාදර්ශ ටික තමයි අපිට දැන් මේ අවසානයේ ප්‍රකාශ කරන්නේ. සැබෑ ලිංගතුකම මොකක්ද? ඇත්තටම දයාබර වෙනවා කියන එකේ ස්වභාවය මොකක්ද කියලා කියනවා. අධිරාජ්‍යවරයාට කියනවා ඔබ දැනටමත් මට ප්‍රතිඋපකාර කරලා ඉවරයි. මම පළවෙනියෙන්ම ගීත ගාපු දවසේ ඔබේ ඇස්වලට ආපු කඳුල තමයි මම ලැබපු වටිනාම තෑග්ග. ඒ නිසා දැන් සුවපත් වෙන්න කියලා පුංචි ප්‍රාර්ථනයක් මේ කිරිල්ලිය කරනවා. කිසිම සේවකයෙක් පැමිණ නොසිටියේය. සැබෑ නයිටින්ගේල් පමණක් අධිරාජ්‍ය අසල වූවාය. සියල්ලා සිටියේ ඔහු මිය යන්නට ඇතැයි සිතමිනි. ඔබ හැමදාම මාසල ඉන්න කෘත්‍රිම නයිටින්ගේල්ම කුඩු පට්ටම් කරන්නම්. නෑ එසේ කරන්න එපා. ඇයි පුළුවන් තරම් කල් ඇගේ මෙහෙයුතු කළා. ඕ කීවාය. එනම් පුතේ මේ අධිරාජ්‍යවරයා දැන් කිරිල්ලියට කියනවා මම මේ කෘත්‍රිම කිරිල්ලිය විනාශ කරලා දාන. නමුත් අර ලෙන්ගතුකමේ හදවත තියෙන පුංචි සැබෑ කිරිල්ලිය කියන ඒ වගේ දෙයක් කරන්න එපා. මේ දක්වා ඔබට උපකාර කරේ ඒ කිරිල්ලිය මම නැවත ඔබ වෙනුවෙන් ගායනා කරන්න. හැබැයි පුංචි ඉල්ලීමක් අර හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් මහතා සුරගන කතා කරලියේ පියාලස හඳුන්වන මෙතුමා පුංචි ජීවිත ආදර්ශයක් වැඩිහිටියන්ට දරුවන් වන අපි හැම කෙනෙක්ටම ප්‍රකාශ කරලා තියෙනවා මේ විදිහට මට මාලිගාව සුදුසු තැනක් නොවේ. මට කූඩුවක් තනන්න. ඒත් මා කැමති විට පමණක් එහි පැමිණෙන්නට ඉඩ දෙන්න. දැන් මේ කිරිල්ලිය කියනවා මට මාලිගාව සුදුසු තැනක් නෙමෙයි. මම අයිති වෙලා ඉන්නේ මේ පරිසරයට. එහෙනම් පරිසරයට අයිති මාව කුටුවකට රාමු කරලා මේ මාලිගාව සුව පහසු දේවල් දුන්නා කියලා මට ඒ වගේ වටිනාකමක් ලැබෙන්නේ නැහැ. මම වෙනුවෙන් කූඩුවක් තනන්න. මම වෙනුවෙන් පුංචි කූඩුවක් තනන්න. මම කැමති වෙලාවට ඒ ස්ථානයට එන්න. මා ජනේලයේ අවිය සිඳගෙන ඔබේ සතුට උදෙසා ගයන්න. පුංචි කිරිල්ලිය කියනවා මම ජනේලයේ ළඟට වෙලා ඉඳලා ඔයාගේ සතුට වෙනුවෙන් ගායනා කරන්න. මොකද අධිරාජ්‍යවරයාගේ ඉල්ලීමත් ඇයිගේ ගායනය. මා ඔබේ කිරුලට වඩා ගුණධම් ලැබී ඔබේ හදවතටයි කැමති. පුංචි කිරිල්ලිය කියනවා මට වටිනාකමක් තියෙන ඔබේ රාජකීයත්වයේ නෙමේ ගුණධම් පිළිලා තියෙන ලෙන්ගතුකමෙන් පිළිලා තියෙන ඔබේ හදවතට කැමතියි කියලා කියනවා. මම ගී ගයන්නම්. හැබැයි ඒක පොරොන්දුවක් දෙන්න. මේ පුංචි කිරිල්ලියේ ඉන්න තැන කාටවත් කියන්න එපා. එසේ කියවෝ වනයේ තුලට ඉහිල ගියාය. එනම් පුතේ පැහැදිලි වෙනවා. කතාවෙන් අවසානයේ අපිට කියනවා අපි මේ ඉගෙනගත්ත කතා ලක්ෂණ වල අවසාන දේ තමයි කතාව අවසානයේ පාඨකයාට උපදේශයක් වෙනු නැත්නම් සැකවුණු ජීවිත ආදර්ශයක් සපයන්න ඕනේ කියන එක. එහෙනම් කතා කරුවා මේ නයිටින්ගේල් කතාව තුළින් සැබෑ ලෙන්ගතුකම පාඩම තුළින් අපිට කියන දේ තමයි කිරිල්ලිය තුළ තියෙන නිර්හංකාරකම. තමුන්ට ලෙන්ගතු වුණු දයාබර වුණු ආදරණීය වුණු මේ රජතුමා වෙනුවෙන් ඇගේ හදවතින්ම ඔහු වෙනුවෙන් යම් දෙයක් කරන්න තීරණය කරා. ඒ වගේම තමයි කෘතවේදීභාවයේ ලක්ෂණ පුතේ කතාව තුළින් අපිට පැහැදිලි කරලා දෙනවා. ඒ වගේම තමයි මිනිස්සු සබහාදාමය අනුකරණය කරන්න උත්සාහ කරනවා. සබහාදාමේ ජීවත් වෙන මේ පුංචි කිරිල්ලිය වගේ කෘත්‍රිම කිරිල්ලියෙක් හදන්න උත්සාහ කරා. නමුත් කොයිම අවස්ථාවකවත් අපිට සබහාදාම අනුකරණය කරන්න බෑ. සබහාදාම අයිති සබහාදාමටම තමයි. ඒක අපේ කරගත්ත තාක්කල් එයින් අපිට ලැබෙන ප්‍රයෝජන හැම දෙයක්ම නතර වෙන්න ගන්නවා. ඒ වගේම තමයි අපි හැම වෙලාවකම තව කෙනෙක්ට දයාබර වීමේ වටිනාකම, හදවතින්ම ලෙන්ගත වීමේ වටිනාකම කතා කරුව අපිට ජීවිත ආදර්ශයක් ලෙස සපයලා තියෙනවා. එහෙනම් දරුවනේ මේ පාඩම තුලින් කියන්න උත්සාහ කරලා තියෙන මෙන්න මේ තේමාව ඔගොල්ලෝ නැවත වාරයක් මේ කතාව කියවලා මොනවද මේ කතාවෙන් තවත් අපිට එළිදරව් වෙන්නේ නැත්නම් මොන වගේ දේවල්ද මේ චරිත ඒ වගේම මේ වටපිට තියෙන සුන්දරත්වය ගැන ස්වභාවික අලංකාර ලෙස කතුවරයා මොනවද ඒවට යොදාගෙන තියෙන භාෂා උපක්‍රම කියන දේවල් ඕගොල්ලෝ ස්වයං අධ්‍යයනයක නිරත වෙන්න. ඒ නිරත වීමෙන් අනතුරුව දරුවනේ ඔයගලන්ට පාඩමේ තියෙන අවබෝධයේ ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න උත්සාහ කරන්න. මේ දේවල් වලට පිළිතුරු ලියලා පුංචි ඇගීමක් මම ඔයාලට දෙනවා. පුංචි අත්දැකීමක් යොදාගෙන පුංචි අවස්ථාවක් යොදාගෙන පුංචි කතන්දරයක් ගොඩනගන්න උත්සාහ කරන්න. මේ කාලය තුල පුංචි තේමාවක් අරගෙන කතන්දරයක් ගොඩනගන්න උත්සාහ කරන්න. එහෙනම් පුතේ තවත් පාඩමකින් හමු වෙනකම්